අදින් අපි චලිතය අවසන් කරනවා. යම් කිසි වස්තුවක් වෘත්තාකාර මාර්ගයක ගමන් කිරීම අපි හඳුන්වන්නේ වෘත්ත චලිතයක් ලෙස. එහෙම වෘත්තාකාර මාර්ගයක වස්තුවක් ගමන් කරද්දී යම් කාලාන්තරයකදී කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය අපි හඳුන්වන්නේ කෝණික විස්ථාපනයේ තීටා. මනින ඒකකයේ රේඩියන්. යම් කාලාන්තරයකදී කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී මේ කෝණයේ තීට නම් කෝණික විස්ථාපනයේ තීටා. එතකොට එහෙම වෘත්තාකාර මාර්ගයක යද්දී තත්පරයකදී ගමන් කරන කෝණය එක තත්පරයකදී යන කෝණය තියෙන්නේ. අන්නේ කෝණය තමයි කියන්නේ කෝණික ප්‍රවේගය ඔමේගා. කෝණික ප්‍රවේගය. රේඩියන් තත්පරයට. කෝණික ප්‍රවේගය තත්පරයට රේඩියන්. රේඛීය චලිතයේදී ප්‍රවේගය ගන්නවා වගේ මෙතෙන්දී අපි ගන්නේ කෝණික ප්‍රවේගය ඔමේගා. ඊළඟට ඉගෙන ගත්තේ යම් කිසි වස්තුවක් මෙහෙම වෘත්තාකාර මාර්ගයක යද්දී ඕනෑ මොහොතක රේඛීය චලිතයක් තියෙනවා. මෙහෙම යනකොට මෙතෙන්දි මේ පැත්තට යන්නේ. මේ ස්ථානෙදි මේ පැත්තට. මේ ස්ථානෙදි මේ පැත්තට. මේ ස්ථානෙදි මේ පැත්තට. මේ ස්ථානෙදි මේ පැත්තට. මෙතෙන්දී මේ දිශාවට. වස්තුවක් වෘත්තාකාර මාර්ගයක යද්දී ඕනෑම මොහොතක රේඛීය චලිතයක් තියෙනවා. ඒ රේඛීය චලිතයේ තියෙන්නේ කේන්ද්‍රයෙන් නම් අනේ රේඛාවට ලම්බක දිශාවට. කේන්ද්‍රයෙන් අනේ රේඛාවට ලම්බක දිශාවට. මෙන්න මේ රේඛීය ප්‍රවේගයේ වේද කේන්ද්‍රයේ නම් තියෙන දුර ප්‍රමාණයේ සිම්පල් ආර්ධනක්. අපි ඔප්පු කළා V සමානයි R ඔමේගා කියන. ඔන්න පළවෙනි සම්බන්ධය අපි ගත්ත. රේඛීය ප්‍රවේගයේ V සමාන වෙනවා R වැඩි කිරීම ඔමේගා වලට. V සමානයි R ඔමේගා. ඊළඟට යම් කිසි වස්තුවක් වෘත්තාකාර මාර්ගයේ ගමන් කළොත් නියත කෝණික ප්‍රවේගයෙන් ඔමේගා නියතව තියාන ගමන් කළොත් එයාගේ රේඛීය ප්‍රවේගයේ විශාලත්වය නියතයක්. රේඛීය ප්‍රවේගයේ විශාලත්වය වෙනස් වෙන්නේ ඔමේගා වෙනස් වුණොත්. නියත ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වෙනවනම් නියත ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වෙනවනම් එයාගේ රේඛීය ප්‍රවේගයේ නියතයක් විශාලත්වයක්. හැබැයි ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. මෙතෙන්දී ප්‍රවේගයේ මේ පැත්තට මෙතෙන්දී ප්‍රවේගයේ මෙහාට තනින් තනට ප්‍රවේගයේ දිශා වෙනස් වෙනවා. ප්‍රවේගයේ දෛශිකයක් තනින් තැනට දිශා වෙනස් වෙනවා. ප්‍රවේගයේ දෛශිකයක් ඉඳ විශාලත්වයේ වෙනස් වුණත් ප්‍රවේගයේ වෙනස්. දිශා වෙනස් වුණත් ප්‍රවේගයේ වෙනස්. එහෙනම් වෘත්තාකාර මාර්ගය කියන අංශුවක රේඛීය ප්‍රවේගයේ මොහොතින් මොහොත විශාලත්වයේ නියත වුණත් දිශාවෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙනවා. ප්‍රවේගය වෙනස් වෙනවා කියන තෝරණයක් තියෙනවා.
අපි පළවෙනි දවසේ අද අපේ 3 වෙනි දවසේ පළවෙනි දවසේදී දෛශික භාවිතා කළ ඔප්පු කළා. දෛශික භාවිතයෙන් අපි ඔප්පු කළා වස්තුවක් වෘත්තාකාර මාර්ගයක යද්දී ඒ වස්තුවේ රේඛීය ප්‍රවේගයේ මොහොතින් මොහොත වෙනස් වෙනවා නම් ඒ වස්තුවට තෝරණයක් තියෙනවා. තෝරණයේ තියෙන කේන්ද්‍රයේ දිශාවට ඒ තෝරණයෙන් අපි කිව්වේ කේන්ද්‍ර අபிසාරී තෝරණය කියන්නේ. කේන්ද්‍ර අபிසාරී තෝරණය. මේක සමානයි කියලා ඔප්පු කළා V ඔමේගා වලට. නැත්තම් V වර්ගයේ බෙදීම R වලට. එහෙම නැත්තම් ඔමේගා වර්ගයට. කේන්ද්‍ර අபிසාරී තෝරණය. V ඔමේගා V වර්ගයේ බෙදීම ඔමේගා වර්ගය. ඊළඟට අපි අවශ්‍යතිය භාවිතා කළා. යම් කිසි වස්තුවකට බලෙන් තෝරණයක් ලබා දෙන්න ගියොත් වස්තුවේ අවශ්‍යතිය ක්‍රියාත්මක වෙලා ඊට විරුද්ධ දිශාවට අභ්‍යන්තර බලයක් ඇති කරගන්නවා. මේ බලයට අපි කියවේ අවශ්‍යති බලය කියලා. අවශ්‍යති බලය. ඒකට හොඳම උදාහරණයක් ගත්තේ වාහනයක නැත්නම් මේ වගේ ලොරියක තට්ටුව මත ස්කන්ධයක් තියලා මේ ලොරියේ ඒ නැමැති තෝරණයෙන් ගියොත් මෙයාට බලයක් නැතුව තෝරණයක් ලැබෙනවා. බලයක් නැතුව තෝරණයක් ලැබෙනවා. එහෙම බලයක් නැතුව තෝරණයක් ලබා දෙන්න ගියම ඊට විරුද්ධව අවශ්‍ය බලය ක්‍රියාත්මක වෙනවා. මේ වස්තුවේ ස්කන්ධයෙන් නම් ස්කන්ධයෙන් මොන වස්තුවකට ඒ නැමැති තෝරණයක් ලබා දෙන්න යාමේදී අවශ්‍යතිය ක්‍රියාත්මක වෙලා අනිත් පැත්තට ඇති වෙන බලය අවශ්‍ය බලයෙන් මේ අවශ්‍ය බලය එම්මේ අනිත් පැත්තට බලයක් ඇති වෙනවා. මෙතන සුමට නම් අනිවාර්යයෙන්ම වස්තුව ලෙස්සකට යනවා අනිත් පැත්තට. ගිහලා මේ වාහනේ ගිලිට වැටෙනවා. ඔය සිද්ධිය මෙතෙන්දි භාවිතා කළා. වස්තුවක් වෘත්තාකාර මාර්ගයක යද්දී කේන්ද්‍රයේ පැත්තට බලෙන් තෝරණයක් ඇති වෙනවා. ඒ තෝරණයට අපි කිව්වේ කේන්ද්‍ර අபிසාරී තෝරණය ඒ. එහෙම කේන්ද්‍රයේ දිශාවට බලෙන් තෝරණයක් ලබා දෙන්න ගියොත් අවශ්‍යතිය ක්‍රියාත්මක වෙලා අනිත් පැත්තට බලයක් ඇති වෙනවා. කේන්ද්‍රයෙන් එළියට බලයක් ඇති වෙනවා. කේන්ද්‍රයෙන් එළියට මේ බලයට අපි කිව්වේ කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අපසාරී බලය. මේක තමයි වෘත චලිතයේ වැදගත්ම දේ. ඒකයි මම හැමදාම මේක මතක් කළේ. කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අපසාරී බලය. ස්කන්ධයේ මොන වස්තුවකට ඒ තෝරණයක් ලබා දෙන්න ගියොත් ඇති වෙන අවශ්‍ය බලයෙන් මේ. එහෙනම් කේන්ද්‍රයේ දෙසට ඒ තෝරණයක් ලැබුණාම කේන්ද්‍රයෙන් එළියට ඇති වෙන කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අපසාරී බලය එම්මරකේ. ඒ කියන්නේ කේන්ද්‍රයේ පැත්තේ තියෙන තෝරණේ V ඔමේගා. නැත්තම් V වර්ගයේ බෙදීම නැත්තම් ඔමේගා වර්ගය. එහෙනම් කේන්ද්‍ර අපසාරී බලය කියන්නේ මේ තෝරණේ ඒ වලින් වැඩි වුණාම මේ තෝරණේ ස්කන්ධයෙන් වැඩි වුණාම ඉන්නේ. ඒ නිසා කේන්ද්‍ර අපසාරී බලය සමානයි එක්කෝ MV ඔමේගා. එහෙම නැත්තම් MV වර්ගයේ බෙදීම R. එහෙම නැත්තම් M ඔමේගා වර්ගය R. M ඔමේගා වර්ගය R. කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අපසාරී බලය. එතකොට යම් කිසි වස්තුවක්
හිතන්න වෘත්තාකාර මාර්ගයේ යනවා කියන. මේම වේදිකාවක් මත ස්කන්ධේ මොන වස්තුවක් තියලා. මේ වේදිකාව ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වුණොත් මේ ස්කන්ධේ වෘත්තාකාර මාර්ගයේ යනවා. එතකොට කේන්ද්‍රයේ පැත්තට කේන්ද්‍ර අභිස්රාවී ත්වරණය ඇති වෙනවා. එතකොට කේන්ද්‍රයෙන් ඉවතට කේන්ද්‍ර අපස්රාවී බලය ඇති වෙනවා. කේන්ද්‍ර අපස්රාවී බලය ඒ බලයෙන් සමයා වෘතයෙන් එළියට යන්න හදනවා. චලිතයේ වෘතයේ පවත්වා ගන්න නම් අවශ්‍යතාවය තමයි මෙයා මත තියෙන සියලුම බලවල සම්ප්‍රයුක්තයේ කේන්ද්‍රයේ පැත්තට තියෙන්න ඕනේ. ඒක විශාලත්වයෙන් කේන්ද්‍ර අපස්රාවී බලය සමාන වෙන්න ඕනේ. එළියේ තියෙන බලයේ සමාන බලයක් ඇතුළට ඇති වෙන්න ඕනේ. එළියේ තියෙන බලයේ කේන්ද්‍ර අපස්රාවී බලය. ඒක අභ්‍යන්තර බලයක්. අභ්‍යන්තර බලය කියන එක මම දවස් ගාණක් කියලා දුන්නා. ඒක අභ්‍යන්තර බලයක්. අනිත් ඔක්කොම බාහිර බල. වස්තුවක් මත තියෙන්න පුළුවන් බාහිර බල වරයිම්චි. යම් පෘෂ්ඨයේ ගැටලා තියෙනවා නම් අභිලම් ප්‍රතික්‍රියාව. තන්තුවකින් එල්ලලා තියෙනවා නම් තන්තුවේ ආතතිය. රළු පෘෂ්ඨයක තියෙනවා නම් ඝර්ෂණ බලය. මේ සියලුම බලවල සම්ප්‍රයුක්තය කේන්ද්‍රයේ පැත්තට තියෙනවා. වස්තුව මත තියෙන සියලුම බාහිර බලවල සම්ප්‍රයුක්තය කේන්ද්‍රයේ දිශාවට තියෙනවා. ඒ බලයෙන් අපි කියන්නේ කේන්ද්‍ර අභිස්රාවී බලය. ඒක අලුත් බලයක් නෙවෙයි කියලා මං කිව්වා. තියෙන සියලුම බලවල සම්ප්‍රයුක්තය ඒක කේන්ද්‍රයේ දිශාවට තිබිය යුතුයි. වස්තුවේ චලිතයේ වෘතයේ පවත්වා ගන්න නම් කේන්ද්‍ර අභිස්රාවී බලය විශාලත්වයෙන් අපස්රාවී බලය සමාන වෙනවා. කේන්ද්‍ර අභිස්රාවී බලය F නම් එක්කෝ F සමාන වෙන්න ඕනේ. MV වර්ගයේ බෙදීමාන්ට F සමාන වෙන්න ඕනේ නැත්නම් M ඔමේගා වර්ගයේ ආවට ඔමේගා වලින් ගණන් තියද්දී කේන්ද්‍ර අපස්රාවී බලය ගන්නේ M ඔමේගා වර්ගය ආව කියලා. V වලින් ගණන් තියද්දී කේන්ද්‍ර අපස්රාවී බලය ගන්නේ MB වර්ග බෙදීමාන කියලා. MB වර්ග බෙදීමාන. එතකොට මෙයා මත තියෙන සියලුම බලවල සම්ප්‍රයුක්තයේ කේන්ද්‍රයේ පැත්තේ තියෙන්න ඕනේ. බාහිර බලවල සම්ප්‍රයුක්තයේ කේන්ද්‍ර දිශාවට. ඒකට කියන්නේ කේන්ද්‍ර අභිස්රාවී බලය. ඒක විශාලත්වයෙන් අපස්රාවී බලය සමාන වෙනවා. ඊළඟට අපි ඉගෙන ගත්තේ වස්තුවක් තිරස්ස වෘතයක යනවනම් ගණන් හදන විදිහ. වස්තුවක් තිරස්ස වෘතයක යනවනම් එකක් තමයි තිරස්ස වෘතයක යනවනම් සිරස්ස සමතුලිතයි. ඉහළ පහළ යන්නේ. එහෙනම් ඉහළ තියෙන බලය පහළ තියෙන බලය සමානයි. ඔය එකක්. වස්තුව මත ඉහළ තියෙන බලය පහළ තියෙන බලය සමාන කරනවා. අනිත් එක තමයි කේන්ද්‍රයේ පැත්තට තියෙන බලය හොයාගන්නවා. ඒක සමාන කරනවා කේන්ද්‍ර අපස්රාවී බලයට. කේන්ද්‍ර අපස්රාවී බලයට. ඔන්න ගණන් හදන විදිය. තිරස් ස්වරූපයේ කියන වස්තුන්ගේ ගණන් හදන විදිය. මෙච්චරයි ගිස්සති කළේ. වස්තුවක් තිරස් ස්වරූපයේ කියනවනම් ගණන් හදන සමීකරණ දෙකයි භාවිතා කරන්නේ. එකක් තමයි කේන්ද්‍රයේ පැත්තට තියෙන බලය හොයාගන්නවා. ඒක කේන්ද්‍ර අපස්රාවී බලය සමාන කරනවා. ඔමේගා වලින් තියෙනවා නම් කේන්ද්‍ර අපස්රාවී බලය ගන්න M ඔමේගා වර්ගය.
ගානේ වී වලින් නම් තියෙන්නේ. කේන්ද්‍ර අපස්ථාපි බලය ගන්නේ MV වර්ගයේ බෙදීම ආර්කය. ඒ කේන්ද්‍රයේ පැත්තේ බලය සමාන කරනවා. දෙවෙනි එක තමයි ඉහළ බලය පහළ බලය සමාන කරනවා. ඉහළ තියෙන බලය සහ පහළ තියෙන බලය සමාන කරනවා. right ගණන් හදමු. ගණන් නිබන්ධනය වෘත්ත චලිත නිබන්ධනය මම එක දවස් 7ක් දුන්න නිබන්ධනය ඒ ගත නැති අය ළඟ ඉන්නවා. හැබැයි ටියුට් එක ගන්න තමයි හදන්න වෙන්නේ. ගන්න වෘත්ත චලිත නිබන්ධනය නිබන්ධනයේ 7 වෙනි ප්‍රශ්නේ අටවෙනි පිටුවේ 7 වෙනි ප්‍රශ්නේ එල් දිගති තන්තුවක් මගින් එම් ස්කන්ධයක් සිවිලිමක එල්වා ඇත. රූපේ දැක්වෙන පරිදි එම ස්කන්ධය අරේ සිම්පල් ලාරණ තිරස් වෘතයක චලනය වේ. ස්කන්ධයේ වේගයත් තන්තුවේ ආතතියත් ගාන අඳින්න. දිග සිම්පල් එල්වන තන්තුවක් සිවිලිමක ගැට ගහලා ස්කන්ධයේ එම්මන අංශුවක් සම්බන්ධ කරලා මේම තිරස් ස්වරූපය ගැන අහන්නේ මෙයාගේ වේගය අහනවා. වේගය අහනවා නම් කේන්ද්‍ර අපස්ථාපි බලය ගන්නේ MV වර්ගයේ බෙදීම ආර්කය. කේන්ද්‍ර අපස්ථාපි බලය ලකුණු කරන්නේ නැතුව ඉන්න. ඒකේ හිතේ තියාගෙන ඉන්න. ලකුණු කළත් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ වරද්දයි. ඒකත් බාහිර බලයක් කියලා. ඒක අභ්‍යන්තර බලයක්. මෙයාගේ ස්කන්ධයේ එම්නම් බරිම්චි. තන්තුවෙන් එල්ල තිස්සා තන්තුවට ආතතියක්. ඔච්චරයි බල තියෙන්නේ. ආයේ වෘත චලිතයේ ගියා කියලා බාහිර බල නැහැ. ඇතිවෙන එකක් කේන්ද්‍ර අපස්ථාපි බලය. මේක ලකුණු කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක අභ්‍යන්තර බලය කියලා තමයි මතක තියාගන්න. V වලින් ගන්න ඕන නම් MV වර්ග බෙදීම R. මේ කෝණේ තීට නම් මෙතන සිරස් රේඛාවක් යනකොට මේක තීට. තිරස් ස්වරූපයක යන ගණන් වල සමීකරණ දෙකයි. එකක් කේන්ද්‍රයේ පැත්තට බලය හොයා ගන්නවා. ඒක කේන්ද්‍ර අපස්ථාපි බලය සමාන කරනවා. අනිත් එක තිරස් ස්වරූපයකට යන්නේ ඉහළ බලය පහළ බලය සමාන කරනවා. ඉහළට බලය සහ පහළට බලය සමාන කරනවා. ඉහළ බලය පහළ බලය සමාන කරනවා. බලන්න කේන්ද්‍රයේ පැත්තට එක බලය තියෙන්නේ. MG සිරස්නේ. එයාගෙන් බලපෑමක් නැහැ තිරස් පැත්තට. මේ තන්තුවේ ආතතියෙන් විභේදනයක් එනවා. T ගෙන් සිරස් විභේදනයේ T cos θ. කෝණයේ තියෙන පැත්තේ විභේදනයේ cos. මේ පැත්ත T cos θ. කෝණයේ තියෙන පැත්තට අනිත් පැත්ත විභේදනයේ T sin θ. බලාගන්න කේන්ද්‍රයේ පැත්තට බලයේ T sin θ. වෙන වස්තු මත තියෙන කේන්ද්‍රයේ පැත්තට තියෙන සම්ප්‍රයුක්ත බලය ඔච්චරයි. T sin θ. ඒක සමාන කරනවා කේන්ද්‍ර අපස්ථාපි බලය ලියන්න එපා. MV වර්ග බෙදීම සිම්පල් ලා. පළවෙනි සමීකරණය. මේ වෘත චලිතයට සිරස් සමතුලිතතාවයට
ඉහළ බලය පහළ බලය සමාන කරනවා. මේක තියෙනවා මේ බලය T cos theta. සිරස් බෙදෙන T cos theta. සමාන කරනවා. පල්ලෙහා තියෙන බලය mg දෙවෙනි සමීකරණ. v නේ හන්නේ අංක 1 අංක 2 බෙදනවා T කැපිලා යනවා. right ලියන්න. වස්තුවේ වෘත චලිතයේ සැලකුව විට වස්තුවේ වෘත චලිතයේ සැලකුව විට T sin theta සමානයි mv වර්ගයේ බෙදීම simple r. පළවෙනි සමීකරණ T sin theta සමානයි mv වර්ගයේ බෙදීම simple r පළවෙනි සමීකරණ. සිරස් සමතුලිතතාවයට T cos theta සමාන mg දෙවෙනි සමීකරණ අංක 1 බෙදන්න අංක 2කින් T sin theta බෙදන්න මේක විභාගෙ දිහා බහුවර්ණයක් T sin theta බෙදෙනවා T cos theta වලින් සමාන වෙනවා m v වර්ගයේ බෙදීම r බෙදන්නේ mg වලින් T සහ T අයින් වෙනවා m සහ m අයින් වෙනවා sin theta බෙදීම cos theta tan theta සමාන වෙනවා v වර්ගයේ බෙදීම r බෙදීම g මේ gr මෙහාට ගේනවා v වර්ගයේ සමානයි gr tan theta v වර්ගයේ සමානයි gr tan theta එනා v සමානයි වර්ගමූලය gr tan theta වේගය අහනවනේ වේගයේ වර්ගමූලය gr tan theta ආයත අන්තයේ ආතතිය අහනවා මෙතනින් ගන්නත් පුළුවන් මෙතනින් ගන්න පුළුවන් මෙතනින් ගන්න ගියාම v ආදේශ කරන්නත් වෙනවනේ මෙතනින් ගන්න T cos theta mg නේ cos theta වලගේ ආදේශ කළාම T වන්න පුළුවන් මේ අංක 2කින් T සමානයි mg බෙදීම cos theta mg බෙදීම cos theta thetaට බද්ධ පාදයේ බෙදීම කර්මය මෙයා ආරේ සිම්පල් ආරන වෘතය කියන්නේ ඒනම් මේ පාදේ හොයන්නේ න කොස්සිට වෙන මේ පාදේ එල් නම් මේ පාදේ ආර නම් පයිතගොස්ගේ ප්‍රමේය මේ පාදේ හොයන්න පුළුවන් මෙයාගේ වර්ගයේ අඩු කළ වර්ගමූලය ගන්නවා එල් වර්ගයේ වෙන ආර වර්ගයේ වර්ගමූලය එහෙනම් කොස්සිට කියන්නේ තීරට බද්ධ පාදය එල් වර්ගයේ වෙන ආර වර්ගයේ වර්ගමූලය බෙදීම කර්මය එල් එහෙනම් T සමානයි බෙදීම එල් උඩ ගියාම mg එල් බෙදීම වර්ගමූලය එල් වර්ගයේ වෙන ආර වර්ගය ගන්න අංක 2කින් T සමානයි T සමානයි mg බෙදීම cos theta T සමානයි mg බෙදීම cos theta සමානයි mg බෙදීම
කොස්සිට කියන්නේ තීටාට බද්ධ පාදය වර්ගමූලයේ L වර්ගයේ වෙන R වර්ගය කර්මයේ සිම්පල් L. බලන්න. මෙහෙම සිරස් දණ්ඩක් ඒකට තිරස් දණ්ඩක් හයි කළා. ඒ තිරස් දණ්ඩේ දිගේල් ඒකට දිගේල් වන තන්තුවක් මගින් ස්කන්ධයක් කෙලලා පද්ධතියේ නැවතිලා තිබ්බනම් තන්තුව සිරස්ව තියෙන්නේ. මෙයා මෙහෙම කැවකෙනවලු භ්‍රමණීය වෙනවා. එතකොට තන්තුව සිරසට ටීට කෝණයක් හදනවා. ආනව කෝණික ප්‍රවේගය ඔමේගා කීයද කියලා. ඔන්න ඔමේගාන ගානක්දී කේන්ද්‍ර අපස්ථානයේ බලය ගන්නේ M ඔමේගා වර්ගය කියලා. මෙයා මත බල ලකුණු කරන 아무තු බල නැහැ. බරMG පහළ තියෙනවා. තන්තුව දිගේ තන්තුවේ ආතතිය තියෙනවා. මේ කෝණේ ටීට නම් මෙතන සිරස් රේඛාවක් යනවා මේක ටීට. ඕනනම් කේන්ද්‍ර අපස්ථානයේ බලය ලකුණු කරනවා. මතක තියාගන්න ඒක අභ්‍යම බලයක්. M ඔමේගා වර්ගයේ සිම්පල් R. තිරස් වෘත්තයේ ගමන් කරන්නේ සමීකරණ දෙකයි ගන්නේ. එකක් වෘත්ත චලිතයෙන් ගන්නවා අනිත් එක සිරස් සමතුලිතතාවයට. බලන්න මුලින් බලන්න මෙයා ගමන් කරන වෘත්තයේ අරේ සිම්පල් R. ඒ අරේ හොයානින්න වෙනවා. මෙතන ඉඳන් මෙතෙන් දිග සිම්පල් L. ඒකට එකතු කරන්න ඕන මේ දිග. මේ කෝණේ තීටා මේ පාදේ L. අන්න ඒ වගේ වෙලාවට දිග ගන්න තිබේදනින්. විස්ථාපනය ගන්න විභේදනයෙන්. ප්‍රවේගය ගන්න විභේදනයෙන්. බලය ගන්න විභේදනයෙන්. මේ පාදේ L නම් බද්ධ පාදේ L cos θ. මේ පාදේ L නම් සම්මුඛ පාදේ L sin θ. මෙන්න මේ ටික L sin θ විභේදනය. එහෙනම් L දන L sin θ R කියන්නේ. මෙතන L පොදුයි. L වමක් එක දන sin θ. L වමක් එක දන sin θ. L වමක් එක දන sin θ. දැන් කේන්ද්‍රයේ පැත්තට තියෙන එක බලයේ මෙයාගේ විභේදනය. උඩට T cos θ මේ පැත්තට T sin θ. සමානයි කේන්ද්‍ර අපස්ථානයේ බලය. M ඔමේගා වර්ගයට යන වස්තුවේ වෘත්ත චලිතයට T sin θ සමානයි M ඔමේගා වර්ගයට. එනම් T sin θ සමානයි M ඔමේගා වර්ගය R කියන්නේ L වමක් එක දන sin θ. ගන්න මේක පළවෙනි සමීකරණය. ඔය ගත්තේ වෘත්ත චලිතයට.
දැන් සිරස් සමතුලිතතාවේ ඉහළට බලයි පහළට බලයි සමානයි තිරස් රූපය යන්නේ. ඉහළට ටී කොස්සියට පල්ලෙහාට MC. සිරස් සමතුලිතතාවයට ටී කොස්ටීට සමාන MC. දෙවෙනි සමීකරණය අංක 1 බෙදන්න අංක 2කින් අංක 1 ටී සයින් තීටා බෙදන්න අංක 2 ටී කොස් තීටා වලින් සමාන වෙනවා m ඔමේගා වර්ගයෙන් 1 ධන සයින් තීටා බෙදීම mg m සහ mi ගෙනවා t සහ ti ගෙනවා sin තීටා බෙදීම cos තීටා tan තීටා සමාන වෙනවා ඔමේගා වර්ගයෙන් 1 ධන sin තීටා බෙදීම g වලට g මෙහාට ගේනවා එල්ලමක් 1 ධන sin තීටා මෙහාට ගේනවා ගෙනාවාම ඔමේගා වර්ගය සමානයි g tan තීටා බෙදීම එල්වමක් 1 ධන sin තීටා. එහෙනම් ඔමේගා කියන්නේ මේකේ වර්ගමූලය. ඔමේගා කියන්නේ මේකේ වර්ගමූලය. g tan තීටා බෙදීම එල්වමක් 1 ධන sin තීටා වල වර්ගමූලය. තුන්වෙනි උත්තරය මම මේක මෙහෙම අදින්න. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ මම මේ පැත්තෙන් යනවා. මෙහෙම ආවේ සිම්පල් ආරන වෘතයක මෝටර් රථයක් ගමන් කරනවා. ඉතින් වී වේගයෙන් යන්නේ කියලා. වී වේගයෙන් වෘත්තාකාර මාර්ගයේ යද්දී එළියට කේන්ද්‍ර අපස්මාරී බලය MV වර්ගයේ බෙදීම ආරහිත වෙනවා. මේක රළු පෘෂ්ඨයක්. මම ඝර්ෂණයේ අවස්ථිතිය ඒ පිළිවෙලට කෙලේ මේ පාඩම් කරන්න ලේසි වෙන්න. මෙහෙම එළියට බලයක් ඇති වෙනවා. මෙයා එළියට ලෙස්සන්න හදනවා. මාර්ගයේ සුමට නම් අනිවාර්යෙන් වාහන එළියට ඉස්සෙනවා. වංගෙන් එළියට යනවා. සුමටයි නම්. රළුවින්ද ඇතුළට ඝර්ෂණ බලය ඇති වෙනවා. ඝර්ෂණය අපි ඝර්ෂණ කළා තියෙනවා. ඒ ඝර්ෂණ බලයේ මේ බලයට සමාන කරගෙන වාහනයේ ලෙස්සන එක නවත්තලා වෘත්තාකාර මාර්ගය යනවා. ඒ වෘත්තාකාර මාර්ගය යන්න අවශ්‍යතාවය ඒකනේ. අවශ්‍යතාවය ඒකයි. මෙයා වේගේ වැඩි කරන්න කේන්ද්‍ර අපස්ථාරී බලය වැඩි වෙනවා. එළියට යන්න හදන උත්සාහය වැඩි වෙනවා. එළියට යන එක නවත්තන්න ඝර්ෂණ බලය වැඩි කරන් යනවා. අපි ඉගෙනගෙන තියෙන්නේ. රළු පෘෂ්ඨයකට වස්තුවක් මත ඇති කරන්න පුළුවන් ඝර්ෂණ බලයට උපරිම අගයක් තියෙනවා. ඒ ඝර්ෂණ බලයට අපි කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා. මෙයා වේගේ වැඩි කරන්න එයා ලෙස් එක නවත්තන්න මාර්ගය උත්සාහ කරනවා. ඝර්ෂණ බලය වැඩි කරන් යනවා.
හැබැයි එයාට ඇති කරන්න පුළුවන් ගාස්න බලයට උපරිමාගය තියෙනවා. ඒක අපි හඳුන්වන්නේ සීමාකාරී ගාස්න බලය. ඒ දක්වා ගාස්න බලය වැඩි කළාට පස්සේ ආයෙ මෙයා වේගය වැඩි කළොත් කේන්ද්‍ර අපස්ථානීය බලය වැඩි වුණාට ගාස්න බලය වැඩි වෙන්න බෑ ලෙස්සනවා. ඔන්න වාහනයක් ලෙස්සන්න හේතු. ඇති වෙන ගාස්න බලයට වඩා ඇති කරන්න පුළුවන් උපරිම ගාස්න බලයට වඩා කේන්ද්‍ර අපස්ථානීය බලය වැඩි වුණොත් වාහනේ වංගුවෙන් එළිය ලෙස්සනවා. ඔය ලෙස්සන එක වළක්වන්න වංගු ගොඩක් දැන් නම් ඉස්සර වාහන වංගු වල ආනතියක් හදලා තියෙනවා. ලෙස්සන එක වළක්වන්න. ඒකට අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් ඇතුළට ඇති වෙනවා. මෙතන ආනත නැහැ මේ තිරස්. එහෙනම් යන්න පුළුවන් උපරිම වේගයෙන් යන අවස්ථාවේ ඇතිවන ඝර්ෂණ බලයේ සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය F සමාන μ r වලින්. මෙව කියන්නේ ඝර්ෂණ සංගුණක දීලා තියෙනවා. R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. පාරෙන් ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව අපි ගන්නවා කැපිටල් R කියලා. මෙයාගේ බර ඉම්චි. මෙතන උන සමීකරණ දෙකයි. වස්තුව වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන විට F සමානයි ME වර්ගයේ බෙදීම F කියන්නේ ඝර්ෂණ බලය. සිරස් සමතුලිතතාවය ආසමන mc යන්න පුළුවන් උපරිම වේගයෙන් යද්දී F කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. එහෙනම් F සමානයි μ r ගණන් අදින්න. දැන් ගණන් අදින්න. ලියන්න. මෙම වාහනය අරේ සිම්පල් ආරන වෘත්තාකාර මාර්ගයේ වී වේගයෙන් ගමන් කරන අවස්ථාවක් සලකමු. වී වේගයෙන් ගමන් කරන අවස්ථාවක් සලකමු. එවිට ඇතිවෙන ඝර්ෂණ බලයේ කැපිටල් F නම් වෘත්ත චලිතයට F සමානයි M V වර්ගයේ බෙදීම කැපිටල් R. පළවෙනි සමීකරණය. ඊළඟට යන්නේ තිරස් වේගනේ. සිරස් සමතුලිතයි. එන සිරස් සමතුලිතතාවයට ඉහළ බලයේ පල්ලෙහාට බලයේ සමාන කරනවා. R සමාන mc. දෙවෙනි සමීකරණය. අහන්නේ යන්න පුළුවන් උපරිම වේගය. යන්න පුළුවන් උපරිම වේගයෙන් යද්දී මේ ඝර්ෂණ බලයේ සීමාකාරී ඝර්ෂණ බලය ලෙස්සන් නැතුව යන උපරිම වේගයෙන් යද්දී මේ ඝර්ෂණ බලයේ සීමාකාරී ඝර්ෂණ බලය එනග F සමාන μ r යන්න නොලිස්සන පරිදි ගමන් කළ හැකි උපරිම වේගයෙන් ගමන් කරන විට ඇතිවන ඝර්ෂණ බලය
සීමාකාරී ඝර්ෂණ බලය වේ. සීමාකාරී ඝර්ෂණ බලය. එවිට F සමාන මිව්වා. F දන්න වාර්දන්න ආදේශ කරන්න. F දාන්න MV වර්ගයේ බෙදීම සමාන mu R දාන්න mg. මේක විභාග ගානක් m සහ mi වෙනවා. R මෙහාට ගියාම v වර්ගයේ සමානයි mu gr. v සමානයි වර්ගමූලය mu gr. v සමානයි වර්ගමූලය mu gr. බලන්න මේ විදිහේ වේදිකාවක් කාසී n සංඛ්‍යාවක් තියලා තියෙනවා. n එක කාසික ස්කන්ධයෙන් නම් මුළු ස්කන්ධයෙන් මෙයා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙනවලු. අහන්නේ කාසී සංඛ්‍යාව n සමග ඔමේගා වෙනස් වීම නිවැරදිව දක්වන ප්‍රස්තාවය. මේසේ මත ලිස්සා යාම ආරම්භන. කියන්නේ ලිස්සන්න ආසන්න අවස්ථාව. කියන්නේ සීමාකාරී අවස්ථාවේ කෝණික ප්‍රවේගය. ලිස්සන්න ආසන්න වෙලාව. බලන්න මෙහෙම වේදිකාව භ්‍රමණය වෙද්දී කාසි වෘත්තාකාර මාර්ගය කියනවා. ඒ වෘත්තයේ අර සිම්පල් ආර කියලා ගත්තොත් ඇතිවන කේන්ද්‍ර අපසාරී බලය m ඔමේගා නිසා ගන්නවා m ඔමේගා වර්ගය. එතකොට ඒ බලයෙන් එළියට ලෙස්සන්න හදනවා. ඇතුළට ඝර්ෂණ බලය තියෙනවා. යන්න පුළුවන් උපරිම වේගයෙන් යද්දී නැත්තම් ලෙස්සන්න ආසන්න වෙද්දී මේ ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය එනම් F සමාන වෙනවා මිවාට. මේ පද්ධතියේ බර mg ස්කන්ධය nmනේ බර nmg බර nmg බර nmg අභිලම්බ ප්‍රතික්‍රියාව කරනවා කැපිටල් R. අභිලම්බ ප්‍රතික්‍රියාව කැපිටල් R. අභිලම්බ ප්‍රතික්‍රියාව කැපිටල් R. එතකොට වෘත්තාකාර මාර්ගයේ යද්දී වෘත්ත චලිතයට F සමාන වෙනවා m ඔමේගා වර්ගය R. වෘත්ත චලිතයට F සමානයි m ඔමේගා වර්ගය R. පළවෙනි සමීකරණය. සිරස් සමතුලිතතාවයට ඉහළ තියෙන බලය පහළ තියෙන බලය සමානයි. R සමානයි nmg දෙවෙනි සමීකරණය. ගණන් අඳින්න. ගණන් අඳින්න. ලියන්න. එක කාසික ස්කන්ධය සිම්පල් m සිතමු. එක කාසික ස්කන්ධය සිම්පල් m. කාසි n වල ස්කන්ධය nm වේ. nm nm
වෘත චලිතයට බලන්න මේ මෙතන ස්කන්ධේ එන්නෙම් වරක් ඔමේගා වර්ගයක් කියන්න. ඒතකොට F සමාන වෙන්නේ එන්නෙම් වරක් ඔමේගා වර්ගයට කියන්න. වෘත චලිතයේ සලකමු. ඇතිවන කේන්ද්‍ර අපසාරී බලය එන්නෙම් ඔමේගා වර්ගයේ සිම්පලර්. එන්නෙම් ඔමේගා වර්ගයේ සිම්පලර්. මෙම බලය නිසා ඉවතට ලිස්සීමට උත්සාහ කරයි. එවිට කේන්ද්‍රයේ දෙසට ඝර්ෂණ බලය ඇතිවේ. කේන්ද්‍රයේ දෙසට ඝර්ෂණ බලය ඇතිවේ. A capital F නම් වෘත චලිතයට F සමානයි එන්නෙම් ඔමේගා වර්ගයේ සිම්පලර්. පළවෙනි සමීකරණය සිරස් සමතුලිතතාවයට R සමානයි NMG ලිස්සීමට ආසන්න අවස්ථාවේදී ඇතිවන ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය වේ. එම නිසා F සමානයි μR. F කියන්නේ එන්නෙම් ඔමේගා වර්ගයේ R සමානයි μR. R කියන්නේ NMG. NM සහ NM කැපිලා යනවා. ඔමේගා වර්ගයේ R සමානයි μG. R මෙහාට ගේනවා. ඔමේගා වර්ගයේ සමානයි μG බෙදීම R. ඔමේගා වර්ගයේ සමානයි μG බෙදීම R. එහෙනම් ඔමේගා සමානයි වර්ගමූලය μG බෙදීම R. ඔමේගා කියන්නේ ලිස්සන් නැතුව යන්න පුළුවන් උපරිම කෝණික ප්‍රවේගය. මෙතන එන්නේ මේ n කැපිලා ගියා. මෙතන එන්නේ ඔමේගා වලට එන්නේ විත් නැහැ. ඔමේගා වලට එන්නේ විත් නැහැ කියන්නේ කාසි ගාන මොකක් වුණත් ලිස්සන් නැතුව යන්න පුළුවන්. උපරිම කෝණික ප්‍රවේගය මේගේ. කාසි ගාන අනුව එක වෙනස් වෙන්නේ නැහැ. කාසි ගාන අනුව වෙනස් වෙනවා මෙතන n තියෙන්න ඕන. ඒවන් ලිස්සන් ආසන්න අවස්ථාවේ කෝණික ප්‍රවේගයේ කාස් සංඛ්‍යාව මත රඳා පවතින්නේ. කාසි ගාන මොකක් වුණත් ඔමේගා නියතයක්. තුන්වෙනි උත්තරේ කාසි ගාන මොකක් වුණත් ඔමේගා නියතයක්. තුන්වෙනි උත්තරේ. දැන් ඊට සමීකරණයට අනුව නොලිස්සන පරිදි ගමන් කළ හැකි
උපරිම කෝණික ප්‍රවේගයේ කාස් සංඛ්‍යාව මත රඳා නොපවතී. කාස් සංඛ්‍යාව මත රඳා නොපවතී. එබැවින් එන්නොලාගේ කුමක් වුවත් ඔමේගා නියත වේ. ඔමේගා නියත වේ. ඔමේගා නියත වේ. එබැවින් පිළිතුර තුන්වෙනි එක. මෙන්න මේ විදිහේ සුමට තිරස් පෘෂ්ඨයක් සුමටයි. සුමට තිරස් පෘෂ්ඨයක් මෙතන සිදුරක් තියෙනවා. ඒකෙන් තන්තුවක් යවලා තන්තුවේ කෙළවරේ කැපිටල් එම් ස්කන්ධයක්. මෙතන සිම්පල් එම් ස්කන්ධයක්. දැන් කියනවා කැපිටල් එම් සිම්පල් එම් ස්කන්ධය මේසේ මත අරේ සිම්පල් ආරවන වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවලු. කැපිටල් එම් නිශ්චල වීම සඳහා මෙයා උඩට යන්නේ නැහැ, පල්ලෙහාට යන්නේ නැහැ. කැපිටල් එම් නිශ්චල වීම සඳහා ඔමේගාට තිබිය යුතු අගේ කුමක්ද කියලා. මෙහෙමනේ. මෙයාගේ ස්කන්ධෙම් නම් බරිම් චීනේ. එතකොට තන්තුවට ආතතියක් එනෝනේ. ආතතිය ගන්නවා ටී කියලා. මෙතන ආතතිය තියෙනවා, මෙතන ටී. මෙයා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් යනවනම් කේන්ද්‍ර අපස්ාරී බලය එම් ඔමේගා වර්ගය ආර්මය. මෙයා වෘත්තයෙන් එළියට ගියොත් මෙයා උඩට යනවා. මෙයා වෘත්තයෙන් ඇතුළට ආවොත් මෙයා පල්ලෙහාට යනවා. මෙයා සමතුලිත තියෙන නම් සිම්පල් එම් වෘත්තාකාර මාර්ගයේම ගමන් කළ යුතුයි. සිම්පල් එම් වෘත්තාකාර මාර්ගයේ ගමන් කළ යුතුයි. පොඩි තර්කයක් තියෙනවා. කැපිටල් එම් සමතුලිත වීමට සිම්පල් එම් වෘත්තාකාර මාර්ගයේ ගමන් කළ යුතුයි. ඒ සඳහා වෘත්ත චලිතය පිළිබඳින්න ඕනේ.
කේන්ද්‍රයේ පැත්තට තියෙන බාහිර බලය කේන්ද්‍ර අපසාරී බලයේ සමාන යුතුයි. කේන්ද්‍රයේ පැත්තට තියෙන එකම බලයේ කැපිටල් T මේක සමාන වෙන්න ඕනේ. M ඔමේගා වර්ගයේ සිම්පල් R. පළවෙනි සමීකරණය. ඊළඟට කැපිටල් M සමතුලිත වෙන්න නම් ඊළඟ බලයේ පහළ බලයේ සමාන වෙන්න ඕනේ. T සමානයි mg වේ යුතුයි. කැපිටල් M ගේ සමතුලිතතාවය දෙවෙනි සමීකරණය. अंक 1යි अंक 2යි සමාන කරනවා. अंक 1 T अंक 2 T m ओमेगा वर्ग समान mg ओमेगा वर्ग समान mg बेदीमा mr ओमेगा समान वर्गमूले mg बेदीमा mr लकुण बल लकुण balak tukan lihat tantwe ආතතිය capital T යයි සිතමු. तंतुवे आतती कैपिटल T कैपिटल M समतुलित वीमट कैपिटल M समतुलित वीमट सिंपल M वृत्ताकार मार्गी गमन कलितुए वृत्ताकार मार्गी गमन कलितुए ए सदा देना सिंपल M गे वृत्त चलिते सलकोवित सिंपल M गे वृत्त चलिते सलकोवित T समानई M ओमेगा वर्गे सिंपल R T समानई M ओमेगा वर्गे सिंपल R पलवेनी समीकरण कैपिटल M समतुलित वीमट कैपिटल M समतुलित वीमट T समान mg देवेन समीकरण T समान mg देवेन समीकरण अंक एक समान अंक देख अंक एक समान अंक देख M ओमेगा वर्ग समान mg ओमेगा वर्ग समान mg बदी में मार ओमेगा वर्ग समान mg बदी में mr एना ओमेगा समान वर्गमूले mg बदी में mr ओमेगा समान वर्गमूले mg बदी में mr හොඳයි ඔමේගා ඔයාගේ තිබ්බොත් තමයි කැපිටල් M සමතුලිත වෙන්නේ
බැරි වෙලාවත් ඔමේගා වලාගේ ඔතනේනාගේට වඩා වැඩි වුණොත් කේන්ද්‍ර අපසාරී බලය වැඩි වෙලා එළියට යනවා. ඔමේගා වලාගේ ඔයාගේට වඩා අඩු වුණොත් කේන්ද්‍ර අපසාරී බලය අඩු වෙනවා. එන්න ඇතුළට එනවා. මේ ඔමේගා වලින් ගමන් කළොත් තමයි හරියටම චලිතයේ වෘතේ පවතින්නේ. ඔයිට වඩා වෙනස් වුණොත් චලිතයේ වෘතේ පවතින්නේ නැහැ. ඒ සුමට නම්. හැබැයි රළුණු ටිකක් වෙනස්. දැන් මේක අහනවා භ්‍රමණ සංඛ්‍යාතය හොයන්න කියලා. භ්‍රමණ සංඛ්‍යාතය. භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ තත්පරයකදී යන වට ගන්න. අපි ඉගෙන ගත්තා භ්‍රමණ සංඛ්‍යාත F නම් ඔමේගා සමානයි 2.5 F කියලා. එහෙනම් F කියන්නේ ඔමේගා බෙදීම 2.5. එහෙනම් F කියන්නේ එක බෙදීම 2.5 වරක් ඔමේගා. ඔමේගා වර්ගමූල mc බෙදීම mr. භ්‍රමණ සංඛ්‍යාතයේ අහන වෙලාවට ඔමේගා හොයාගන්නේ. ඒකයි මම මෙතෙන් පෙන්නුවේ. සමහර ගණන් වල භ්‍රමණ සංඛ්‍යාතය අහනවා. එතකොට ඔමේගා හොයාගෙන ඔමේගා සමානයි 2.5 f කියලා ගන්න. සමහර ගණන් වල භ්‍රමණ සංඛ්‍යා දීලා තියෙනවා. එතකොට ඔමේගා සමානයි 2.5 f දාලා ඔමේගා හොයාගන්න. දෙන්න. නමුත් ඔමේගා සමානයි 2.5 f එම නිසා f සමානයි ඔමේගා බෙදීම 2.5 එම නිසා f සමානයි එක බෙදීම 2.5 වරක් වර්ගමූල mc බෙදීම mr. වාණේ සම්බන්ධයෙන් අද මේකයි මේකයි දෙක එකතු වෙලා වගේ තියෙන්නේ. මේ බලන්න රළු තිරස් මේසයක් මත තිබෙන M ස්කන්ධයක් මේසේ වූ සිදුවක් තුළින් යවා ඇති තන්තුවක එක කෙළවරකට සම්බන්ධ කර ඇති අතර තන්තුවේ අනෙක් කෙළවරකින් කැපිටල් M ස්කන්ධයක් අවලම්බනය කර ඇත. සිම්පල් M ස්කන්ධය මේසේ මත අරයාරණ වෘතයක ඔමේගා කෝණික වේගයෙන් භ්‍රමණය වීමදී කැපිටල් M ස්කන්ධයේ නිශ්චල වීම සඳහා ඔමේගා යගේ තිබෙකි උපරිම ආගේසන් මේ පෘෂ්ඨයේ සුමට නම් මෙයා වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන පරිදි ඔමේගාට තියෙන පුළුවන් එකාගේ තියෙන නිකන් හිතන්න ඔමේගා 100යි කියලා. ඔමේගා 100යි කියලා හිතන්න. ඔමේගා වලාගේ 100 වුණොත් තමයි කැපිටල් M ස්කන්ධයේ සමතුලිත වෙන්නේ. බැරි වෙලාවත් ඔමේගා 100ට වඩා වැඩි වුණොත් මෙයා එළියට යනවා. ඒ සුමට නම් මෙයා එළියට යනවා. රළුයි නම් වෙන්නේ මෙයා එළියට යන්න හදද්දී ඇතුළට ඝර්ෂණ බලය. ඇතුළට ඝර්ෂණ බලය ඇති වෙලා එළියට යන එක නවත්තනවා. දැන් ඇතුළට තියෙන බලය T ධන F. T ධන F. එහෙනම් දැන් වෘත චලිතයට T ධන F සමානයි M ඔමේගා වර්ගය R. මෙයාගේ වේගය වැඩි වෙන්න ඔමේගා වැඩි කරන්න කේන්ද්‍ර අපසාරී බලය වැඩි වෙනවා. එළියට යන්න හදන උත්සාහය වැඩි වෙනවා. එතකොට ඝර්ෂණ බලයත් වැඩි කරගන්න. වැඩි කරගෙන එළියට යන එක නවත්තනවා. යන්න පුළුවන් උපරිම වේගයෙන් යද්දී වෘතයෙන් එළියට යන්න නැතුව යන්න පුළුවන් උපරිම වේගයෙන් යද්දී මේ ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය. ඒක F නම් F සමානයි මෙවුවා. අදින්න අලුතෙන් අදින්න. රළුයි නම් එළියට යන්න හදද්දී
ඇතුළට ගාස්ල බලය. පොඩ බලාගෙන මං හදලා ඉන්න. හරි. එහෙනම් වෘත්ත චලිතයට T ධන F සමානයි M ඔමේගා වර්ගය. F කියන්නේ සීමාකාරී ගාස්ල බලය. එහෙනම් F සමානයි μ R. R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙයාගේ ස්කන්ධයෙන් නම් බර mg. සිරස් සමතුලිතතාව R සමාන mg. එහෙනම් F සමානයි μ R වල R වෙනුවට mg දානවා. ඊළඟට කැපිටල් M ගේ සමතුලිතතාවය T සමාන mg. ඉහළ බලය පහළ බලය S සමානයි. T දාන්න F දාන්න අංකයේ ආදේශ කරනවා. T වෙනුවට mg දානවා. ධන F වෙනුවට දානවා μ mg. සමාන වෙනවා. M ඔමේගා වර්ගය. දැන් සුළු කළාම හොයාගන්න පුළුවන් මේ මෙතනයි G පොදුයින් බලාගන්න. මෙතන කැපිටල් MG ගත්තාම ධන. මෙතන G ගත්තාම μ M සමානයි. M ඔමේගා වර්ගය R. එහෙනම් ඔමේගා වර්ගය කියන්නේ ඔමේගා වර්ගයේ සමාන වෙනවා. MR මෙහාට ගේනවා. M ධන μ M. M ධන μ M. වර G බෙදීම MR. එහෙනම් ඔමේගා සමානයි වර්ගමූලය M ධන μ M. වර G බෙදීම MR. තේරුණාද? වර්ගමූලය M ධන μ M. වර G බෙදීම MR. මේ වෘත්ත චලිතය අවසානයද? තව ගණන් හිතමුත් අපි රැය කරන පේපර් ක්ලාස් එකේ හදන ගණන්. ඒ ඔයගොල්ලන් 2022 අනිත් අයට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. තේරුණාද? අපි ඊළඟ දවසට පටන් ගන්නවා. දවසට වුණාම අපි භ්‍රමණ චලිතය කරනවා. නිව්ටන් නියම අවසන් වුණාම ඒ දවසේ භ්‍රමණ චලිතය කරනවා. හරි? දැන් මේ කරන දේවල් පාඩම් කරන්න නෙවෙයි, දැන් එන්න සංකීර්ණයි සිද්ධාන්ත. එක දවසක දේවල් අමතක වුණොත් ඊළඟට එතනින් යන විශ්ය අල්ලගන්න බැරි වෙනවා. තේරුණාද? රයිට්. අඳින්න. දැන් ඉහත ගැටලුවේදී වස්තුවේ චලිතය එනවා. ඉහත ගැටලුවේදී වස්තුව වෘත්තාකාර මාර්ගයේ ගමන් කිරීමට එයට තිබිය යුතු කෝණික ප්‍රවේගය සොයා ගන්න ලදී. එයට තිබිය යුතු කෝණික ප්‍රවේගය සොයා ගන්න ලදී. කෝණික ප්‍රවේගය සොයා ගන්න ලදී. එම කෝණික ප්‍රවේගයට වඩා වැඩි කෝණික ප්‍රවේගයක් ලබාගත් විට වස්තුව වෘත්තයෙන් ඉවතට ගමන් කරයි. නමුත් පෘෂ්ඨය රළු නම්
තුෂ්ටය රළු නම් වෘත්තයෙන් ඉවතට යාමට උත්සාහ කරන විට කේන්ද්‍රය දෙසට කේන්ද්‍රය දෙසට ගවසන බලය ඇතිවේ. ගවසන බලය ඇතිවේ. එම නිසා චලිතය වෘත්තයේ පවත්වා ගත හැක. එම ගවසන බලයේ කැපිටල් F නම් වෘත්ත චලිතයට T ධන F සමානයි M ඔමේගා වර්ගයේ සිම්පල් R පළවෙනි සමීකරණය. M ඔමේගා වර්ගයේ සිම්පල් R පළවෙනි සමීකරණය. ඔමේගාවලාගේ වැඩි කරන විට ඔමේගාවලාගේ වැඩි කරන විට ඔමේගාවලාගේ වැඩි කරන විට ඝර්ෂණ බලයේද වැඩි කරගනී. ඝර්ෂණ බලයේද වැඩි කරගනී. ඝර්ෂණ බලයේද වැඩි කරගනී. චලිතයේ වෘත්තයේ පවත්වාගෙන චලිතය වෘත්තයේ පවත්වාගෙන ගමන් කළ හැකි උපරිම කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන විට උපරිම කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන විට ඇතිවන ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය වේ. සීමාකාරී ඝර්ෂණ බලය වේ. ඒ කැපිටල් F නම් F සමානයි mu R වේ. නමුත් R සමානයි කැපිටල් R සමානයි mg නිසා කැපිටල් R සමානයි mg නිසා F සමානයි mu mg වේ. F සමානයි mu mg. F සමානයි mu mg. කැපිටල් M ගේ සිරස් සමතුලිතතාවයට T සමානයි mg වේ. කැපිටල් T සමානයි කැපිටල් mg. अंक के आदेश दान कैपिटल टी विनोट कैपिटल एम ची दाना एफ विनोट म्यू एम ची समान एम ओमेगा वर्गीय सिंपल आर
M omega वर्गीय simple R G पदवी M धन म्यू M वर G समान है M omega वर्गीय simple R ओमेगा वर्गीय समान है M धन म्यू M वर G बेदीम MR एना ओमेगा समान वर्गमूले M धन म्यू M वर G बेदीम MR කලින්ගානි සුමටනං ඔමේග මේ ගානේ රළුණං යන්න පුළුවන් උපරිම ඔමේග කැපිටල් M සමතුලිත වෙන පරිදි යන්න පුළුවන් උපරිම ඔමේග වේ ඕකෙම අනිත් පැත්ත තමයි 19 තියෙන්නේ බලන්න වලූතිරස් මේසයක් මත තිබෙන සිම්පල් M ස්කන්ධයක් මේසේ වූ සිදුරතුයින් යවා ඇති තන්තුවක එක් කෙළවරකට සම්බන්ධ කර ඇති අතර තන්තුවේ අනික් කෙළවරින් කැපිටල් M ස්කන්ධයක් අවලම්බනය කර ඇත සිම්පල් M ස්කන්ධය මේසේ මත අරය සිම්පල් ආරන වෘතයක ඔමේගා කෝණික වේගයකින් භ්‍රමණය වීමේදී කැපිටල් M ස්කන්ධය නිශ්චලව තිබීම සඳහා ඔමේගා වල අගේ තිබෙකි අවමාගේ ඔමේගාගේ අවමාගේ කලින් ගන්න උපරිමාගේ දැන් අහන්නේ අවමාගේ බලන්න ආපෝ මම මේ ගාස්න බලය අයින් කරනවා මේක සුමටයි කියලා හිතෙනවා සුමට නම් කැපිටල් M සමතුලිත වෙන පරිදි මේ සිම්පල් Mට මේ වෘතයේ ගමන් කරන්න පුළුවන් එක කෝණික ප්‍රවේගය තිබ්බේ රළුයි නම් එහෙම නෑ ඉතින් අර කලින් ගත්තේ මං මේ ඔමේගා C කියලා කැපිටල් M සමතුලිත වෙන පරිදි සිම්පල් M යන්න පුළුවන් කෝණික ප්‍රවේගය ඔමේගා C නම් ඒක C ට වඩා අඩු වුණොත් ඇතුළට එනවා සුමට නම් අනිවාර්යයෙන්ම ඇතුළට එලා මෙයා පල්ලෙහාට යනවා රළුයි නම් මෙයා වේගය අඩු කරාම මෙයා ඇතුළට එන්න හදද්දී ගාස්න බලය එළියට ඇති වෙනවා එළියට ගාස්න බලය ඇති වෙනවා දැන් මේ M ඔමේගා වර්ගය R කියන්නේ බාහිර බලය නෙවෙයිනේ දැන් කේන්ද්‍රයේ පැත්තට තියෙන සංප්‍රයුක්ත බලය T වෙන F වෙනවා මං ආපහු මේ M ඔමේගා වර්ගය ලකුණු කරනවා මං ඒකයි කිව්වේ ඒක ලකුණු කරන්න ඒක අභ්‍යන්තර බලයක් කියලා හිතේ තියාගන්න ඕනේ ඔමේගා අඩු වෙන්න ඇතුළට එන්න හදන උත්සාහය වැඩි වෙනවා එතකොට ගාස්න බලය වැඩි කරගෙන චලිත වෘතයේ පවත්වා ගන්න යන්න පුළුවන් අවම වේගයෙන් එද්දී මෙයා ඇතුළට එන්න ආසන්නයි ලෙසන්න ආසන්නයි ඒ වෙලාවේ ගාස්න බලය සීමාකාරී ගාස්න බලය ඒක F නම් F සමාන mu R කියන්නේ mg එහෙනම් F කියන්නේ mu mg මෙයාගේ සමතුලිතතාවය T සමාන mg අංක එකේ ආදේශ කරනවා T වෙනුවට කැපිටල් mg දානවා ඍණ F වෙනුවට mu mg සමානයි M ඔමේගා වර්ගය R මෙතන G පොදුයි M ඍණ mu M වර G සමානයි M ඔමේගා වර්ගය R එහෙනම් ඔමේගා වර්ගය කියන්නේ M ඍණ mu M වර G බෙදීම R ඔමේගා කියන්නේ වර්ගමූලය M ඍණ mu M වර G බෙදීම R අඳින්න එකම දේ ගාස්න බලය එළියට
ගල්සන බලය එළියට. कैपिटल M स्कंदे कैपिटल M स्कंदे कोणिक प्रवेगे අඩු කර ගැනීමේදී ඒ වෘත්තයේ තුලට ගමන් කිරීමට උත්සාහ කරයි. වෘත්තයේ තුලට ගමන් කිරීමට උත්සාහ කරයි. එම නිසා ඉවතට ඝර්ෂණ බලය ඇති වේ. ඉවතට ඝර්ෂණ බලය ඇති වේ. එම ඝර්ෂණ බලය කැපිටල් F නම් එම ඝර්ෂණ බලය කැපිටල් F නම් T ධන F සමානයි T ධන F සමානයි M omega वर्गीय सिंपल R M omega वर्गीय सिंपल R पहलवें समीकरण गमांकल है कि गमांकल है कि අවම කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන විට අවම කෝණික ප්‍රවේගයෙන් ගමන් කරන විට ඇතිවන ඝර්ෂණ බලය सीमाकारी घर्षण बल वे सीमाकारी घर्षण बल ए कैपिटल F नाम F समान म्यू R नमुत R समान सिंपल MC नमुत R समान सिंपल MC M निस्सा F समान म्यू MC F समान म्यू MC कैपिटल M के सिवा समतुलितावेट कैपिटल M के सिवा समतुलितावेट T समान MC T समान MC अंक के आदेश MG ऋण म्यू MC MG ऋण म्यू MC समान M ओमेगा वर्गीय सिंपल R M ओमेगा वर्गीय सिंपल R M बिना म्यू मना G समान M ओमेगा वर्गीय सिंपल R ओमेगा वर्गीय समान M बिना म्यू मना G बदी में मार
M වෙන මෙව්වෙන් වන G බෙදීම MR. ඔමේගා සමානයි M වෙන මෙව්වෙන් වන G බෙදීම MR වර්ගමූලය. MR වල වර්ගමූලය. right. ඔය තමයි ගමන් කළ හැකි අවම කෝණික ප්‍රවේගය.